හරි ගන්න බලන්න. එහෙනම් 2020 මේ රචනා එකේ තියෙන 10 වෙනි ප්‍රශ්නේ ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ටල් කියන කොටසේ තියෙන ප්‍රශ්නේ තමයි ඉස්සලම කරන්නේ අපි. හරිද? ගන්න බලන්න ඒකේ තියෙන්නේ පහත සඳහන් ප්‍රශ්න ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2 වල ගුණ හා එහි නිෂ්පාදනය ක්ලෝරයිඩ් ක්‍රියාවලිය මගින් සිදු කිරීම මත පදනම් වී ඇත. හරිද? මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා වන අමුද්‍රව්‍ය නම් කරන්න. එහෙනම් අමුද්‍රව්‍ය මොනවාද ඕනේ? එකක් ඕනේ රූටයිල්. රූටයිල් ඊළඟ අමුද්‍රව්‍ය තමයි කෝක් අවශ්‍යයි. ඊළඟට ක්ලෝරින් වායුව අවශ්‍යයි. ඊළඟට ඔක්සිජන් වායුව අවශ්‍යයි. එහෙනම් මේ අමුද්‍රව්‍ය හතර නම් වෙන්නේ රූටයිල්, කෝක්, ඊළඟට ක්ලෝරින් සහ ඔක්සිජන්. හරි? ඒක වැඩි හොඳයි ක්ලෝරින් වල Cl2 ගෑස් කියලා ලියනවා නම් ඔක්සිජන් වලත් O2 ගෑස් කියලා ලියනවා නේ. හරි? ඒක තමයි පළවෙනි කොටස ඒකේ තියෙන. ඊළඟ දෙවෙනි අවස්ථාව අහන්නේ නිසි අවස්ථාවන්නේ තුලිත රසායනික සමීකරණ භාවිතා කරමින් TiO2 නිෂ්පාදන ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කරන්න. හරිද? එහෙනම් අපි දන්නවා ඉස්සෙල්ලාම මේක කරන්නේ මොකද්ද? ක්ලෝරිනීකරණය සහ ඔක්සිකරණය කියලා ක්‍රියාවලි දෙකක් තියෙනවා. එහෙනම් පළවෙනි ක්‍රියාවලිය තමයි මොකක්ද? ඉස්සෙල්ලාම ලියන්න. රූටයිල් සෙල්සියස් 300කට පමණ රත් කර සෙල්සියස් 300කට පමණ රත් කර තෙතමනය ඉවත් කිරීම. ඒ කියන්නේ ජල වාෂ්ප නැත්නම් ඒකේ තියෙන ජලය ඉවත් කිරීම. ඒක තමයි පළවෙනි පියවර. ඊළඟට දෙවෙනි පියවර. රූටයිල් කෝක් සමග මිශ්‍ර කර රූටයිල් කෝක් සමග මිශ්‍ර කර සෙල්සියස් 900ත් 950ත් අතර සෙල්සියස් 900ත් 950ත් අතර උෂ්ණත්වයකට රත් කිරීම. සෙල්සියස් 900ත් 950ත් අතර උෂ්ණත්වයකට රත් කිරීම. එහෙනම් ඒකෙදි මොකද වෙන්නේ? TiO2 solid කාබන් එක්ක ප්‍රතික්‍රියා කරලා ටයිටේනියම් ලික්විඩ් සහ CO2 ගෑස් හදනවා. ප්‍රතික්‍රියාව ලියලා පෙන්නන්න. ඊළඟ තුන්වෙනි පියවර මේ ලැබෙන මිශ්‍රණය මොකද කරන්නේ? ආපහු ක්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා කරවීම. ඊළඟ ලැබෙන මිශ්‍රණය ක්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා කරවීම. ලැබෙන මිශ්‍රණය ක්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා කරවීම. එහෙනම් ටයිටේනියම් Cl2 ගෑස් එක ප්‍රතික්‍රියා කරලා PiCl4 පාෂ්පය හැදෙනවා. ඔන්න මේ ප්‍රතික්‍රියා දෙක එකට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. වෙන වෙනම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක එකතු කරලා ලියන්නත් පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම එකතු කරලා TiO2 solid carbon solid දෙකයි Cl2 gas. හැදෙනා මොනවද? TiCl4 gas සහ CO2 gas. එහෙම ලිව්වත් කමක් නැහැ. ප්‍රතික්‍රියා දෙක වෙන වෙනම ලිව්වත් කමක් නැහැ. එකට ලිව්වත් කමක් නැහැ. ඔයාලා දැනට ලියනකොට උත්තර ලියන සම්මත ක්‍රමයකින් දා දෙකම ලියා ගන්න. ඊළඟ මෙතන තියෙන්නේ මොකද? TiCl4 ගෑස් වල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා මෙයාව සිසිල් කරලා මෙයා ද්‍රව බවට පත් කරනවා. ඊළඟට මෙහෙම ලියන්න. TiCl4 ගෑස් තුල අපද්‍රව්‍ය ඉවත් කර එය සිසිල් කර TiCl4 ද්‍රවය ලබා ගැනීම.
හරිද? ද්‍රවය ලබා ගන්න වෙන් කරගන්න. හරිද? ඊළඟ ක්‍රියාවලිය තමයි ඔක්සිකරණ ක්‍රියාවලිය. ආයෙ මෙයා වාෂ්ප කරලා මොනවත් එක්කද ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන එක තමයි අපි ඔක්සිකරණය කියලා කියන්නේ. ඔක්සිකරණ ක්‍රියාවලිය තුලදී TiCl4 ඔක්සිකරණ ක්‍රියාවලිය තුලදී TiCl4 නැවත වාෂ්පීකරණය කර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවීම. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවීම. හරි ප්‍රතික්‍රියාව කියන්නේ ඒක. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා. දැන් මේකෙන් සංශුද්ධ TiO2 ලබා ගන්නවා. ඒකම ක්ලෝරින් නැවත අර පළවෙනි පියවරට යොදන්න පුළුවන්. ඒක ඊළඟට ලියමුකෝ අපි ඉස්සර මේක ලියලා ඉන්නකෝ. ප්‍රතික්‍රියාව ලියන්න. ඊළඟට මෙහෙම ලියන්න main සංශුද්ධ TiO2 ලැබෙන අතර ක්ලෝරින් වායුව නැවත ක්ලෝරිනීකරණය සඳහා භාවිතා කරයි. එච්චරයි ඒක තියෙන්නේ. දැන් මේ සැරේ මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා මේවල භෞතික තත්ත්ව සලකන්න එපා කියලා. ඒ කියන්නේ භෞතික තත්ත්වය හරි ගියත් වැරදුනත් ලකුණු දීලා තියෙනවා. ඒකට ලබන සැරේ කියන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම භෞතික තත්ත්ව ටික අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඇහුවත් නැතත් අපි ලියන්න ඕනේ භෞතික තත්ත්ව එක්ක. මොකද ඊළඟ සැරේ භෞතික තත්ත්ව නැත්තම් ලකුණු දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා. හරි. ඊළඟට බලමු තුන්වෙනි එක අහලා තියෙන TiO2 වල ගුණ තුනක් සඳහන් කර එක් ගුණයට අදාළ භාවිතය බැගින් දෙන්න. හරිද? එහෙනම් TiO2 වල ගුණ මොනවද? එකක් තමයි මොනවද? දීප්තිමත් සුදු පැහැයක් ලැබීම. දීප්තිමත් සුදු පැහැයක් පැවතීම කියලා ලියන්න. එහෙනම් ඒකේ භාවිතයන් මොනවද? තීන්ත නිෂ්පාදනය සඳහා. බිලියන් වයිට් කියලා කියන්නේ ඒක. තීන්ත නිෂ්පාදනය සඳහා. තව කඩදාසි නිෂ්පාදනයේදී මිශ්‍ර කිරීමට. තව ගන්නවා බහුඅවයවික විශේෂ ප්ලාස්ටික් වල පිරවුම් කාරකයක් ලෙස. يعني ප්ලාස්ටික් තුල පිරවුම් කාරකයක් ලෙස. හරි. ඊළඟට ගන්න පුළුවන් මේක රසායනිකව අක්‍රීයයි. ඒ වගේම ඉතා ඉහළ තාපාංකයන් පැවතීම. ඒ කියන්නේ රසායනික අක්‍රීය වීම සහ ඉහළ තාපාංකයන් පැවතීම. රසායනික අක්‍රීය වීම සහ ඉහළ ද්‍රවාංක තාපාංක පැවතීම. හරිද? ඒ නිසා අපිට මොනවද වෙන්නේ? බේත් පෙතිවල සහ දන්තාලේප සඳහා භාවිතා කරන්න පුළුවන්. සාපේක්ෂව අක්‍රීය නිසා අපි ආහාර මාර්ගයට ගියාට මුකුත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් එම නිසා දන්තා ලේපන සහ බෙහෙත් පෙති නිෂ්පාදනයට භාවිතා කිරීම. සාපේක්ෂව අක්‍රීයයි එහෙම මේ ආහාර මාර්ගය තුල ප්‍රතික්‍රියා කරන්නේ නැහැ.
හරි. ඊළඟ තව ගුණයක් ලියන්න පුළුවන් අපිට විකිරණ අවශෝෂණය කිරීම. එකක් ගන්න පුළුවන් විකිරණ අවශෝෂණය කිරීම. හරිද? ඒ නිසා මොකද කරන්නේ විකිරණ වලින් අවශෝෂණය කරන විශේෂයෙන් ඔය ආලේපන වර්ග ක්‍රීම් වර්ග වගේ ඒවා නිෂ්පාදනය කරන්න භාවිත කරන්න පුළුවන්. එම නිසා විකිරණ අවශෝෂණය කරන ආලේපන සඳහා භාවිතා කිරීම. විකිරණ අවශෝෂණය කරන ආලේපන සඳහා භාවිතා කිරීම. ඒක තමයි තුන්වෙනි කොටස. බලමු ඊළඟ කොටස හතරවෙනි කොටස ශ්‍රී ලංකාවේ TiO2 නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට ඔබ සලකා බලන්නේ නම් සැපිරිය යුතු අවශ්‍යතා මොනවාද? එහෙනම් මේ කර්මාන්තයක් ස්ථාපනය කරනකොට කියන්නේ මේක TiO2 ම වෙන්න ඕනේ නැහැ. ඕනෑම කර්මාන්තයක් ස්ථාපනය කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. හරිද? එහෙනම් පළවෙනි මේක තමයි මොකද්ද? අමුද්‍රව්‍ය පහසුවෙන් අඩු මුදලට ලබාගත හැකි වීම. ඊළඟ පළවෙනි එක අමුද්‍රව්‍ය පහසුවෙන් අඩු මුදලට ලබාගත හැකි වීම. අමුද්‍රව්‍ය පහසුවෙන් අඩු මුදලට ලබාගත හැකි වීම. ඊළඟට මේකට පුහුණු ශ්‍රම බලකායක් පැවැත්ම. කර්මාන්තයේ සඳහා පුහුණු ශ්‍රම බලකායක් ඉන්න ඕනේ. දෙවෙනි කියන්නේ කර්මාන්තයේ සඳහා පුහුණු ශ්‍රම බලකායක් පැවැත්වීම. ඊළඟට මේ කර්මාන්තයේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනීම තියෙන්න ඕනේ. ඊළඟට කියන්නේ කර්මාන්තයේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනීම පැවතීම. කර්මාන්තයේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනීම පැවතීම. කර්මාන්තයේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනීම පැවතීම. හරිද? තව එකක් කියන්න පුළුවන් අපිට. මේකෙන් පරිසරයට සිදු කරන හානිය. ඒ කියන්නේ පරිසර දූෂණය අවම වීම. පරිසර දූෂණය අවම වීම. හරිද? ඊළඟට ප්‍රවාහන වැනි යටිතල පහසුකම් පැවතීම. ප්‍රවාහන වැනි යටිතල පහසුකම් පැවතීම. හරිද? ඒකෙන් මූලික කරුණු තුනකට තමයි ලකුණු දීලා තියෙන්නේ. ඊළඟ කොටසේ අහන්නේ ඉහත තුනෙහි විස්තර කළ නිෂ්පාදන ක්‍රියාවලිය ගෝලීය උණුසුම සඳහා දායක වන්නේද? ඔබගේ පිළිතුර සාධාරණීකරණය කරන්න. එන ඉස්සෙල්ලම ලියන්න ඕනේ දායක වෙනවද නැද්ද කියලා. එන ඉස්සෙල්ලම ලියන්න ඔව් කියලා. ඒකට හේතුව මොකද්ද? මේ කර්මාන්තයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් හරිතාගාර ආචරණය සඳහා භාවිත වෙනවා. ක්‍රියා කරනවා. ඉස්සෙල්ලම ලියන්න ඔව් කියලා ලියන්න. එනම් කර්මාන්තය තුලදී කෝක් ඔක්සිකරණයෙන් කර්මාන්තයේ තුලදී කෝක් ඔක්සිකරණයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව හරිතාගාර ආචරණය සඳහා බලපෑම. හරිතාගාර ආචරණය සඳහා බලපෑම. හරි. එච්චරයි කොටස තියෙන්නේ. බාර ගොඩක් ලේසි දෙයක් තියෙන්නේ. එච්චර අමාරු දේවල් මුකුත් නැහැ මේකේ ඈ. ඊළඟට බලමු අපි ඊළඟ කොටස හරිතාගාර ආචරණයෙහි වෙනස් වීම හේතු කොටගෙන වර්තමානයේ පෘථිවි ගෝලයේ උණුසුම් වීම කාර්මික විප්ලවයට පෙර පැවති තත්වයට වඩා සැලකිය යුතු ලෙස
වැඩි වී ඇත. හරිතාකාර ආචරණ හේතුවෙන් අදහස් වන්නේ කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. එහෙනම් මොකද්ද හරිතාකාර ආචරණය කියලා කියන්නේ? සූර්යාලෝකයේ වැටීමෙන් වලදන මම ඉස්සෙල්ලා නිකන් සාමාන්‍යයෙන් කියන සූර්යාලෝකයේ වැටීමෙන් පෘථිවි පෘෂ්ඨය රත් වෙනවා. රත් වුණාට පස්සේ මෙයාගෙන් පරාවර්තනය. ඒකට අපි කියනවා ප්‍රකිරණය කියලා. ප්‍රකිරණය වෙන නැත්නම් පරාවර්තනය වෙන අතෝරක්ත තාප විකිරණ මොනවද? හරිතාගාර වායුන් මගින් අවශෝෂණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම තමයි හරිතාගාර ආචරණය කියලා කියන්නේ. මේව ලියන්නකෝ. සූර්යාලෝකයේ වැටීමෙන් රත් වූ පෘථුවියෙන් රත් වූ පෘථුවිය මගින් විමෝචනය වන එමෙතන ප්‍රකිරණය වන වරහන් ඇතුළේ කියන්න අධිශක්ති අදෝරක්ත තාප විකිරණ හරිතාගාර වායු මගින් අවශෝෂණය වීම නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හරිතාගාර ආචරණය ලෙස හඳුන්වයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හරිතාගාර ආචරණය ලෙස හඳුන්වයි. අන්න ඒ ටික තියෙන්න ඕනේ. අද මෙන්න මේකේ ලකුණු ගන්න නම් මෙන්න මේ පොයින්ට්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වෙන එහෙම නැත්නම් ප්‍රකිරණය වෙන කියන එක තියෙන්න ඕනේ. ඊළඟට අදෝරක්ත තාප විකිරණ කියලා තියෙන්න ඕනේ. ඊවකට හරිතාගාර වායු මගින් අවශෝෂණය කියන එක තියෙන්න ඕනේ. කියලා කියන්නේ ගෝලීය උෂ්ණත්වය. එහෙම නැත්නම් පෘථිවිය වටා උෂ්ණත්වය ඉහළ යෑම කියලා තියෙන්න ඕනේ. නිකන් උෂ්ණත්වය ඉහළ යෑමකට හරියන්නේ නැහැ. ගෝලීය උෂ්ණත්වය නැත්නම් පෘථිවිය වටා උෂ්ණත්වය ඉහළ යනවා කියන එක තියෙනවා. නේ ඒ ටික හයිලයිට් කරගන්න. ඒවා ලිව්වේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. දැන් ඒ වුණාට දැන් 2021 මේකෙන එකක් නැහැ. මේ එකක් අහයි ඈ. හරිද? ඊළඟ එක බලමු අපි. පෘථුවිය උණුසුම් වීම නිසා සිදුවන ප්‍රධාන පාරිසරික ගැටලු හඳුනා ගන්න. දේශගුණික විපර්යාස හෝ ඊට සම්බන්ධ ඕනෑම බලපෑමක් ලියන්න පුළුවන් අපිට. ඕන. හරි. දැන් එකක් ලියන්න පුළුවන් මොනවද? දේශගුණික සහ කාලගුණික තත්වයන් වෙනස් වීම. දේශගුණික හා කාලගුණික තත්වයන් වෙනස් වීම. දේශගුණික හා කාලගුණික තත්වයන් වෙනස් වීම. ඊළඟට ලියන්න පුළුවන් අපිට අර තව සාගර ජලය ප්‍රසාරණය වීම නිසා පහත් බිම් යටවීම. ඒකත් ලියන්න. සාගර ජලය ප්‍රසාරණය වීම නිසා පහත් බිම් යටවීම. හරි. සාගර ජලයේ ප්‍රසාරණ නිසා පහත් බිම් යටවීම. අනිත් එක තමයි ග්ලැසියර දියවීම. ග්ලැසියර දියවීම. ග්ලැසියර දියවීම. කාලයන් ප්‍ර ස්වභාවික සමතුලිත වෙනස් වීම. ස්වභාවික සමතුලිත වෙනස් වීම. ස්වභාවික සමතුලිත වෙනස් වීම. හරිද? ඊළඟ එක තව ගන්න පුළුවන් අපිට මොකද්ද? උෂ්ණත්වයේ වැඩි වෙනකොට ලවණ ද්‍රාව්‍යතාවයේ වැඩි වීම නිසා ජලයේ කඨිනත්වය ඇතිවීම. එකක් කියන්න. උෂ්ණත්වයේ වැඩි වෙන විට ලවණ ද්‍රාව්‍යතාවයේ වැඩි වීමෙන් ජලයේ කඨිනත්වය ඇතිවීම. අන්න එකයි හේතුව. ඊළඟ බලමු තුන්වෙනි කොටස.
ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වන ප්‍රධාන ස්වභාවික වායු දෙකක් සඳහන් කරන්න. ඒ ස්වභාවික වායු දෙකක් සඳහන් කරන්න ඕනේ ස්වභාවයේ තියෙන. එහෙනම් පළවෙනි එකක් ලියන්න පුළුවන් CH4, CO2 සහ පෝර වලින් වගේ න N2O ලියන්න පුළුවන්. ලියන්න එකෙන්. එකෙන් ඕනම දෙකක් ගත්තා අපිට. CO2, CH4 සහ N2O. එකෙන් ඕනම දෙකකට ලකුණු දීලා තියෙනවා. ඔබ තුනෙහි සඳහන් කළ වායුන් දෙක පරිසරයට මුදා හැරීම සුද්ධජීවීන් දායක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. හරිද? සුද්ධජීවීන්ගේ දායකත්වය. එහෙනම් බලමු ඉස්සෙල්ලාම කාබන් ඩයොක්සයිඩ්. කොහොමද කාබන් ඩයොක්සයිඩ් ජනනය වෙන්නේ? ඔය මල දේහ වියෝජනයට ලක්වීමෙන්. පළවෙනි එක CO2 කියලා ඉස්සරහින් ලියන්න. මල දේහ සහ කාබනික ද්‍රව්‍ය වියෝජනයට ලක්වීමෙන්. වියෝජනයට ලක්වීමෙන්. ඊළඟට CH4. CH4 කියන්නේ ජීව වායුව. කොහොමද ජනනය වෙන්නේ? කාබනික ද්‍රව්‍යවල මොකද වෙන්නේ? නිර්වායු ශ්වසනය. බැක්ටීරියාවල නිර්වායු ශ්වසනය සිදුවීම මගින්. CH4 කියලා ඉස්සරහින් ලියන්න. කාබනික ද්‍රව්‍ය මත බැක්ටීරියා නිර්වායු ශ්වසනය සිදු කිරීමෙන්. කාබනික ද්‍රව්‍ය මත බැක්ටීරියා නිර්වායු ශ්වසනය සිදු කිරීමෙන්. ඊළඟ එක N2O. හරිද? N2O කියන්නේ සාමාන්‍යයෙන් නයිට්‍රජනීය පොහොර මත බැක්ටීරියා ක්‍රියා කිරීම. අලියන්න. N2O නයිට්‍රජනීය පොහොර මත බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා. නයිට්‍රජනීය පොහොර මත බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා. හරි. ඊළඟට තියෙනවා මොනවද? ඉහත තුනෙහි සඳහන් කළ වායු වලට අමතරව ගෝලීය උණුසුම ඉහළ යාමට ඍජුවම දායක වන કૃතිම වාෂ්පශීලී සංයෝග කාණ්ඩ දෙකක් නම් කර එක් එක් කාණ්ඩේ බැගින් තෝරාගෙන ඒවායේ ව්‍යුහ අඳින්න. එහෙනම් අපිට තුනක් ලියන්න පුළුවන්. තුනෙන් දෙකක් තිබ්බනම් ඇති. ඔයාලා දන්න CFC වගේ ඒවා. මොනවද මෙන්න මේවා අඳින්න පුළුවන්. එකක් CFC අඳින්න පුළුවන්. අනිත් එක HCFC අඳින්න පුළුවන්. ඊළඟට HFC අඳින්න පුළුවන්. එහෙනම් CFC එකක් අඳින්න බලන්න. එකක් දැන් තරම් නැති. HCFC HFC මේ වගේ ඒවා අඳින්න පුළුවන්. HFC ඇඳලා තියන්න ඒවා. හරිද? හරිද? ඊළඟට කියනවා ඉහත පහේ සඳහන් කළ සංයෝග කාණ්ඩ දෙක අතරින් ඉහළ වායු ගෝලයේ ඕසෝන් වියෝජනය උත්ප්‍රේරණයට දායක වන එක් සංයෝග කාණ්ඩයක් හඳුනා ගන්න. ඒ කියන්නේ ඕසෝන් වියෝජනය වෙන්න උත්ප්‍රේරක ලෙස ක්ලෝරින් මුක්ත කණ්ඩක නිදහස් කරනවා වෙන්න ඕන. ක්ලෝරින් කියන්නේ මෙයාගේ විතරයි. එහෙනම් අපි ලියන්න පුළුවන් CFC හෝ HCFC කියලා ලියන්න පුළුවන්. මොකද මෙයාගේ ක්ලෝරින් නැති නිසා ඒක වෙන්නේ නැහැ. ඊළඟට බලන්න COVID-19 අධිවසංගත හේතුවෙන් කාර්මිකයට අදාළ වීම නිසා බොහෝ රටවල ගෝලීය පාරිසරික ප්‍රශ්න తాවකාලිකව සම්පූර්ණ ඔබ ඉගෙනගත් ප්‍රධාන ගෝලීය පාරිසරික ප්‍රභේද දෙකක් අනුසාරයෙන් මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. හරිද? එන එකක් අපිට ලියන්න පුළුවන් ගෝලීය උණුසුම. දැන් ගෝලීය උණුසුමට හේතුනේ කාබන් ඩයොක්සයිඩ් විශේෂයෙන් ප්‍රවාහනය සහ ඉන්ධන දහනය අඩු වීම නිසා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු වීමෙන් ගෝලීය උණුසුම ඉහළ යාම අඩු වෙනවා කියලා ලියන්න පුළුවන්. පළවෙනි එක ලියන්න. පළවෙනි එක ගෝලීය උණුසුම
ඉහළ යාම අඩුවීම කියලා කියන්නේ. ගෝලීය උණුසුම ඉහළ යාම අඩුවීම. කියලා මෙහෙම ලියන්න. ප්‍රවාහනය සහ කාර්මික කටයුතු සඳහා ඉන්ධන දහනය අඩුවීම නිසා CO2 විමෝචනය අඩුවේ. එම නිසා ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය වී ඇත. හරි, තව එකක් ලියමු අපි අම්ල වැසි. අම්ල වැසි ඇතිවීම අඩුවීම කියලා ලියමු. අම්ල වැසි ඇතිවීම අඩුවීම. ඒකටත් ඕකමයි හේතුව. විශේෂයෙන් බල ශක්තිය සඳහා අවශ්‍ය ඉන්ධන දහනය අඩුවීම නිසා වායුගෝලයට නිදහස් වන SO2 ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? එහෙම ලියන්න. බල ශක්තිය නිපදවීමට සහ ප්‍රවාහනය සඳහා ඉන්ධන දහනය අඩුවීමෙන් SO2 නිදහස් වීම අවම වීම නිසා අම්ල වැසි ඇතිවීම අවම වීම. හරිද? තව එකක් ලියන්න පුළුවන් අපිට ප්‍රකාශ රසායනික දූමිකාව අවම වීම. එකක් ලියන්න. ඊළඟ තුන්වෙනි එක ඔකෙන් දෙකයි අපිට බලාපොරොත්තු වෙන්නේ. ප්‍රකාශ රසායනික දූමිකාව අවම වීම. එනම් ඉන්ධන දහනය අවම වීම නිසා වායුගෝලයට නිදහස් වන කාබන් අංශුන් හා NO ප්‍රමාණය අවම වීම නිසා ප්‍රකාශ රසායනික දූමිකාව අවම වී ඇත. ඔකෙන් ඕනම දෙකකට ලකුණු දීලා තියෙනවා. ඒ පිටවන දේවල් කියන්න ඕනේ මොනවද කියලා. ඒකට හේතු වන දේවල් අවම වෙනවා කියන එක කියන්න ඕනේ. හරි, බලමු C කොටස. පහත සඳහන් ප්‍රශ්න දී ඇති බහු ආයක මත පදනම් වී ඇත. polyvinyl chloride, PVC, polyethylene, polystyrene, bakelite, nylon 66, polyethylene, again PET, PET. ඊළඟ ඉහත බහු ආයක හතරක පුනරාවර්තනයකට අඳින්න. හරි, අඳින් බලන්න පුනරාවර්තනය කියන්නේ ඉස්සෙල්ලාම මේක අඳින්න. vinyl chloride වල CH2 Cl පුනරාවර්තනය කියන්නේ. මේක අඳින්න කියලා දෙන පුනරාවර්තන ඒකක ඉඳන් මෙතන n දැම්මොත් වැරදි දාලා තියෙනවා. තව අපි polyethylene වල අඳින්න පුළුවන්. polyethylene මේක අඳින්න පුළුවන්. ඊළඟට polystyrene වල අඳින්න පුළුවන්. පිළිෆෝම් බෙන්සීන් වල අඳින්න මේ විදිහට. ඊළඟට අපිට nylon 66 තරක් අඳින්න පුළුවන්. CH2 4යි
CO NH CH2 හයක් තියෙනවා. ඒකයි nylon 66 වල පුනරාවර්තන ඒකකය. හඳලා පෙන්නන්න ඒක. ඔක අඳින්න තව දෙකක් ඕනනම් අඳින්න පුළුවන් ඈ. හරිද? අර පොලිඑස්ටර් එකක් අඳින්න පුළුවන් අපිට. CH2 CH2O එන්නේ නැහැ. මේ අතර ඩටාපචා කියලා දෙන්නේ මොකද්ද? රබර් වල ට්‍රාන්ස්ෆියුහය. අද අපි රබර් වල අඳින සිස් ව්‍යුහය ඔන්නගේ ට්‍රාන්ස් එක ඇඳලා දෙන. ඒක අපිට එච්චරම ඕන වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේකයි. මේක පහළට આવුත් සිස් ව්‍යුහය තමයි අයිසෝප්‍රීන් කියලා කියන්නේ. ඔකෙන් ඕනම හතරකට ලකුණු දෙන්න පුළුවන්. අද මේක කියලා තියෙනවා n දාලා තියෙනවා නම් ලකුණු දෙන්න එපා කියලා. හරි. ඊළඟට මේක නම් කරන්න තියෙනවා ස්වභාවිකද කෘතිමද එහෙම නැත්නම් ආකලනද සංගරණද කියලා. හරි බලමු පළවෙනි එක. පළවෙනි එක PVC. ඒක කෘතිම බහු අවයවිකයක්. ඒ වගේම ආකලන බහු අවයවිකයක්. PVC කියලා ඉස්සරහින් යන කෘතිම සහ ආකලන කියලා. ඊළඟට PE. PE කියන්නේ මොනවද? කෘතිම ආකලන බහු අවයවිකයක්. PE. මෙයා කෘතිම ආකලන. මෙයා කෘතිම සංගරණ. ඊළඟට මෙයා කෘතිම සංගණන. කෘතිම සංගණන මෙයා ස්වභාවික ආකලන බහු අවයවිකයක්. ස්වභාවික ආකලන බහු අවයවිකයක්. ඒක ස්වභාවික රබර් වගේම හැදෙන දෙයක් ඈ. හරිද? බේක්ලයිට් සෑදීම සඳහා භාවිත වන ඒක අවයවික දෙක නම් කරන්න. ඒක අවයවික දෙක. බේක්ලයිට් ඒ කියන්නේ මොකද? ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. එහෙනම් ඇඳලා පෙන්නන්න ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් ඇඳලා පෙන්නන්න වෙනවා. ඔය දෙක තමයි ඒක අවයවික දෙක. ඒ කියන්නේ මූලික අණු දෙක ෆීනෝල්. ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ්. අද බහුවයක ඒවායේ තාපජ ගුණ අණු වර්ග දෙකකට බෙදිය හැකියි. එම වර්ග දෙක සඳහන් කරන්න PVC සහ බේක්ලයිට් බින් කුමන වර්ගයට අයත් සඳහන්. මොනවද? ಜಾති දෙක තාපය අනුව තාප ස්ථාපන බහු අවයවික සහ තාප සුවිකාර්ය බහු අවයවික. හරි. ඒකෙන් බේක්ලයිට් තාප ස්ථාපන, PVC තාප සුවිකාර්ය. අපි ඉගෙනගෙන තියෙනවා. හරිද? අද මේක විනාඩියකින් ඔය කට්ට යයි ලොග් වෙන්න. විනාඩියකින් ඔය කට්ටනොත් ලොග් වෙන්න අපහු. ඉහත ලයිස්තුවේහි බහු අවයවික තුනක් සඳහා භාවිත එක බැගින් සඳහන් කරන්න. එහෙනම් PVC මොනවද ගන්නෙ? ජල නල සහ වැහි පීලි නිෂ්පාදනයේට. PE කියන එක පාවිච්චි කරන ඇසරුම් සහ කඩදාසි කවර නිෂ්පාදනයේට. පොලිස්ටයිරින් රිජිෆෝම් තාප පරිවාරක උෂ්ණත්ව පරිවාරක ලෙස. බේක්ලයිට් මොනවද පාවිච්චි කරන්නේ? විද්‍යුත් උපකරණ පරිවාරක කොටස් නිෂ්පාදනයේට. නයිලෝන් 66 ගන්නවා මාළු දැල් සහ කඹ නිෂ්පාදනයේට. පෙට් කියන එක පාවිච්චි කරනවා බෝතල් නිෂ්පාදනයේට. අර රබර් ජාතිය ස්වභාවික ද්‍රව්‍ය සහ